තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. අදත් ඊමන්සල සාර සංග්‍රහය ඔබ වෙනුවෙන් වෙන් වෙන්නේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන විශේෂය පෙළ පොතට අදාළව දහම් පාසල් අවසාන සිසු දරුවන්ට කෙරෙන විශේෂ දේශනය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනි ඔබ දන්නවා බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන විෂය කොටසේ අභිධර්මය කියලා වෙනම කොටසක් තියෙනවා. අභිධර්මයේ කොටස ඔබට මම මෙහිදී කතා කරන්නේ ඔබේ පෙළ පොතට අදාළව නිසා ඒ පෙළ පොතට අදාළ කරුණු වලට මම සීමා කරගන්නවා. නැත්නම් අභිධර්මය පුළුල් විෂයක් බව ඔබ දන්නවා. පුළුල් පරාසයක විස්තර කරන්න තියෙනවා. මේක හරියට ඉගෙන ගත්තොත් ඔය මනෝ විශ්ලේෂණවාදී ආදී වෙන න්‍යායන් වලට වඩා ඊට ගැඹුරින් හිත ගැන, හිතේ සිතුවිලි ගැන සහ පරමාර්ථ ගැන හරි ලස්සනට කියලා තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණා ගැඹුරින් කතා කරන්න වෙනම ඉඩ තියාගෙන අද මම කතා කරන්නේ දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ අභිධර්ම දැනුම අවශ්‍ය ආකාරයෙන් ලබා දීමට පෙළ පොතට අදාළව. මොනවාද අපි කතා කරන්නේ? ඔබ දන්නවා අභිධර්මය කොටසේ පරමාර්ථ හතරක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. සිත, සිතේ සිතුවිලි, රූපඛණ්ඩය සහ නිර්වාණය පිළිබඳව පරම අර්ථ, පරම සත්‍ය හතරක්. පරමාර්ථ. ඒ පරමාර්ථ හතරෙන් පළමුවෙන් චිත්ත පරමාර්ථය ගැනයි මම දැන් කතා කරන්නේ. උන පෙළ පොතට අදාළව චිත්ත පරමාර්ථය ගැන කතා කරනකොට සිත් 121ක් ගැන කතා වෙනවා. ඔබට මට මේ විශ්වයේ ඉන්න සත්වයාට පහළවන සිත් 121ක් ඔබට මට පහළ වෙනවා. තිරිසන්, പ്രേත, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම මේ හැම සත්වයාටම ඒ අවස්ථාවන් වලදී පහළවන සිත්වල එකතුවයි සිත් 121. ඒ සිත් 121 බෙදෙනවා කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. දුවපුතේ මෙතන කාමාවචර සිත් කියලා කියන්නේ කාම ලෝකයන්හි සත්වයාට පහළවන සිත්. කාම ලෝක කියන්නේ මොනවද? පංචේන්ද්‍රයන් පිනවන, පංචේන්ද්‍රයන් පිනවන්න ආස කරන සත්වයා. එවැනි ලෝක 11ක් තියෙනවා. ඔබ මම පංචේන්ද්‍රයන් පිනවනවා, ඇස කන නාසය දිව ශරීරය නේද? ඔව්. එහෙනම් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුරු මහරජකාදී ෂඩ්විද කාමස්වර්ග කියලා කියන්නේ. එතකොට දිව්‍ය ලෝක 6යි. එතකොට 7යි දැන් නේද? මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. ඔන්න 7යි. ඊළඟට සතර අපාය. අපාය සත්වයාටත් මේ සිත් 54 පහළ වෙනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර. එතකොට තිරිසංගත සත්වයාටත් මේ සිත් පහළ වෙනවා. එවැනි සිත් 54ක් ගැන ඔන්න අපි කතා කරනවා. ඊළඟට රූපාවචර ලෝක. කාම ලෝකයේ ඉන්න මිනිස්සයා අනේ මේ ජීවිතේ මේ රූපේ නඩත්තු කරන එක හරි අමාරුයි, ලේසි නෑ කියලා කල්පනා කරලා ඒගොල්ලෝ කල්පනා කරනවා මේ කාම සම්පත්තීන් විදින එකත් එච්චර කවදක හරි එපා වෙන දෙයක්, දුක හිතෙන දෙයක්, කලකිරෙන දෙයක් කියලා හිතලා ඒගොල්ලෝ රූපාවචර ලෝකවල උපදින්න උත්සාහ කරනවා. එහෙම ධාන සිත් වඩා ගන්නවා. එතකොට එහෙම ධාන සිත් වඩා ගැනීමේ අභිලාෂයෙන් රූපාවචර පඨම ධානයේ ඉඳලා පංචම ධාන වඩලා ලබා ගන්න සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා පිස්සරාදි කතා කරනවා.
ඊළඟට අරූපාවචර සිත්. මේ රූපයත් අනිත්‍යයි දුකයි මේක නඩත්තු කරන්න අමාරුයි කියලා හිතන අය අරූපාවචර ලෝකයක උපදින්න උත්සාහ ගන්නවා. ආකාසඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන ආදී ධාන වඩලා අරූපාවචර ධාන වඩලා අරූපාවචර ලෝකවල උපදින්න කටයුතු කරනවා. අන්න එහෙම සත්වයාට පහළ වෙන සිත් තමයි අරූපාවචර සිත්. රූපාවචර ලෝකයක ඉපදුනත් අරූපාවචර ලෝකයක ඉපදුනත් කාම ලෝක හයේ ඉපදුනත් දුක තමයි කියලා නැනසින් දැකලා මසසින් කල්පනා කරලා නිර්වාණය අවබෝධ කරගන්න උතුමන් විසින් පහළ කරගන්නා සිත් වලට කියනවා ලෝක උත්තර ලෝකෝත්තර සිත් කියලා. එවැනි සිත් 40ක් ගැන අපි කතා කරනවා. හොඳයි. දැන් අපි බලමු මේ කාමාවචර සිත් කියන්නේ මොනවද කියලා. මම කලිනුත් කිව්වා කාමාවචර සිත් කියලා කියන්නේ කාම ලෝක 11 ජීවත් වන සත්වයාට පහළ වෙන සිත්. කාම ලෝක 11 සත්වයාට පහළ වෙන සිත්. ඒකට මේ කාම ලෝක 11 සත්වයාට පහළ වෙන සිත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හොරෙක් වගේ ඉන්න අකුසල සිත් 12ක් තියෙනවා. මම පහරන්නේ නේද? අපිව වරදට පොළඹවන, අපිව දුකටපත් කරන, අප තවන, දවන, කලකිරවන සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක කියන වචන මෙතන පාවිච්චි වෙන්නේ දරුවනේ. විශේෂයෙන් මතක තියාගන්න. හේතුවක් නැතුව පහළ වෙන සිත් කියන අදහස නෙමෙයි. මෙතන අහේතුක කියලා කියන්නේ. අභිධර්මයේ හේතු කියන වචනය පාවිච්චි කරනවා චෛතසික 6කට. සිතුවිලි 6කට. ඒ 6 තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ. මෙන්න මේ හේතු 6 නැතිව පහළවන සිත්වලට අපි කියනවා අහේතුක සිත්. එවැනි සිත් 18ක් ගැන අපි කතා කරනවා. සෝබන සිත් 24ක් ගැන කතා කරනවා. සෝබන, ලස්සන, සුන්දර, අපූරු කියන අදහසකුත් තියෙනව නේද? පිං සිත්. සිත පිනට නතු කරන නැත්නම් පින් සිතුවිලිත් එක්ක පිරුණු සිත් 24ක් තියෙනවා. වැඩිම සිත් ප්‍රමාණයක් සතුටින් ඉන්න පාර කියන සිත් 24ක් තියෙනවා. හොඳයි. මෙන්න මේ අකුසල සිත් 12, අහේතුක සිත් 18, සෝබන සිත් 24 ගැන දැන් අපි කතා කරමු. දැන් බලන්න එකෙන් අකුසල සිත් 12ක් තියෙනවා කියලා මම කතා කරා. සිත දවන, තවන, දුකටපත් කරන, කලකිරවන කියන මම වචන පාවිච්චි කරා නේද? එවැනි සිත් 12ක් තියෙනවා අපිට පහළ වෙනවා. ඒ සිත් 12 ලෝභ සිත් 8ක් ගැන කතා කරනවා. දෝෂ සිත් 2ක් ගැන කතා කරනවා. මෝහ සිත් 2ක් ගැන කතා කරනවා. එතකොට 8යි 2යි 2යි ඔක්කොම කීයද? 12යි. හොඳ අපි පළමුවෙන්ම බලමු මේ ලෝභ සිත් කියන්නේ මොනවද කියලා. බැලුමට අපිට තේරෙන්නේ නැති වචන වගේ ටිකක් තිබුණට අපි මේ කතා කරන්නේ අපේ හිත ගැන. එහෙනම් මේවා හරි ලේසි පහසුයි. බලන්න පළවෙනි ලෝභ මූල සිත. මතක තියාගන්න මේ අකුසල් සිත්. පව් සිත්. අපි පවට නතු කරන සිත්. මොකක්ද පළවෙනි එක? ඔන්න බලන්න. පව තුලත් සෝමනස්ස සහගත බව තියෙනවා. සෝමනස්ස සතුට. සතුටින් පව් වැඩ කරන්න පුළුවන් නේ. ඔව්. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික අකුසල් සිත. ඒ කියන්නේ නරක වැඩක් හරි සතුටින්, හරි ජොලි, හරි ප්‍රීතියෙන් කරන්න පුළුවන් කියන එකනේ මේ කියන්නේ නේද? ඔව්. කරන්න පුළුවන්. දිට්ඨිගත සම්පයුත්තයි. කරන වැඩේ වැරදි කියලා දන්නවා. වැරදි දැකීමෙන් යුක්තව අසංකාරිකයි. මමම හිතලා මමම කරනවා. උදාහරණයක් ගමු. හිතනවා අල්ලපු ගෙදරට පැනලා හොඳ කෙසෙල් කැනක් තියෙනවා. ඉදිලක් තියෙනවා ඇවරි 2ක් විතර. පැනලා මම ඕක
කපාගෙන එන්න ඕන කියලා හිතනවා. ඒ කෙසෙල් ගැන කාගේද? මගේ නෙමෙයි. අන්සතුයි. ඒක හොරකම කියලාත් මම දන්නවා. මමම හිතලා කරන්නේ. එතකොට මමම හිතලා කල්පනා කරලා ඒකට සැලසුම් කරලා වත්තට ගිහිල්ලා කවුරුවත් නැති වෙලාවේ අපි ඒක මන්නයක් හරි කැත්තක් හරි අරගෙන ගිහිල්ලා උපක්‍රමයක් යොදලා ඔන්න කෙහෙල් කන කපාගෙන කරේ තියාගෙන ගෙදර ඇවිල්ලා ඈවරියක් කපලා ළමයින්ටත් දීලා ඔන්න කාලා සමහරවිට තව ඈවරියක් දෙකක් ඥාතීන්ටත් දීලා ඊටු ටික කඩේට ගිහින් විකුණනවත් වෙන්න පුළුවන්. හරි රසයි ෂෝක්. අන්න හරි රසයි ෂෝක්. හරි ජොලි වැඩක් කරා වගේ. සෝමනස්ස සහගතයි. දිට්ඨිගත සම්පයුත්ත වැරදි කියලා දන්නවා. මමම හිතලා කරේ. අන්න එවැනි අකුසල සිත් ඇතුණාම ඒක ප්‍රබල අකුසල සිත් ගණයට වැටෙනවා. ඒ විපාකයක් වැඩි දරුවනි. ඒ කියන්නේ වැරදි හැඟීම සහිතව ඒ දේ සතුටින් කරනවා මමම හිතලා මමම කල්පනා කරලා. එවැනි පව් විපාක දෙනකොට ඒ හා සමානවම විපාක දෙනවා. තේරුණා නේද? දෙවෙනි අකුසල් සිත බලන්න. සෝමනස් සහගතයි, දිට්ඨිගත සම්පයුත්තයි, සසංකාරිකයි. මොකද සසංකාරික කියලා කියන්නේ? අසංකාරික කියලා කියන්නේ මමම හිතලා මමම කරන දේවල්. සසංකාරික කියලා කියන්නේ මම හිතන්නේ මම සැලසුම් කරන්නේ වෙන කෙනෙක් කියන හින්ද කරනවා. ඔබ ගෙදරට වෙලා ඉන්නවා. මොකද කරන්නේ මේ දවස්වල වැඩකුත් නැහැ කියලා ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියනවා යාළුවෙක්, "ඒයි එහා ගෙදර තියෙනවා හොඳ කෙසෙල් කැනක්. ඇවරි දෙකක් ඉදිලක් තියෙනවා යන්කෝ. ඔක ගිහින් කපාගෙන එමු. ඔයාට භාගයයි මට භාගයයි." ඔන්න මොකද්ද? මට හිතුන්නේ වෙන කෙනෙක් මාව පෙළඹෙව්වා. නේද? වෙන කෙනෙක් මාව පෙළඹෙව්වා. හැබැයි ඒක වැරදි කියලා මම දන්නවා. දෙන්නෙක් හරි ජොලිය ගියේ ගමන. කෙහෙල් කන කපාගෙන ආවෙත් හරි ප්‍රීතියෙන් සතුටින්. ඒක සතුටින් භුක්ති විඳිනවා. බෙදාගත්තෙත් හරි සතුටින්. අන්න පළවෙනි අකුසල් සිත තරම් ප්‍රබල නෑ. හැබැයි ප්‍රබලයි. මොකද සෝමනස්ස සහගත වුණා, දිට්ඨිගත සම්පයුක්ත වුණා, වැරදි දැකීමක් තිබ්බා. අර මමම හිතලා නෙවෙයි වෙන කෙනෙක් කියපු හින්දා කරේ. පළවෙනි අකුසල් සිත තරම් ප්‍රබල නෑ. හැබැයි දෙවෙනි අකුසල් සිත ඒත් ප්‍රබලයි. තුන්වෙනි එක බලන්න. සෝමනස් සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික. මොකද්ද? පාරේ යනවා. පසුම්බියක් වැටලා තියෙනවා. පර්ස් එකක්. අයිතිකාරයෙක් නෑ. ඉස්සරහත් බැලුවා පිටිපස්සත් බැලුවා. කවුරුවක් නෑ පේන්න. ගත්තා. ගන්න ඕන කියලා හිතුණා. අරලා බැලුවා. 1000 කොළ 3ක් තිබ්බා, 500 කොළ 2ක් තිබ්බා, 100 කොළ 30කුත් තිබ්බා. හොඳයි ෂෝක්. සල්ලිත් නැතුව හිටියේ මේ දවස්වල. ඔන්න සල්ලි ටික ගත්තා. පර්ස් එක විසි කරා පැත්තකට. මොකද්ද එතකොට? සෝමනස් සහගතයි සතුටක් දැනුණ Tamanට. දිට්ඨිගත විප්‍රයුක්තයි කියන්නේ කවුරුවක් අයිතිකාරයෙකුත් නැහැ, දැක්කෙත් නැහැ. ඉතින් ගත්තට කමක් නැහැ ඕක කියලා නිකන් ඒක වැරදි කියන හැඟීමක් එයාට ඇති වුණේ නැහැ. මමම හිතලා මමම ඒක කරා. එවැනි අකුසල් සිතත් ප්‍රබලයි. මොකද සතුටින් කරන්නේ. හැබැයි ඒක වැරදි කියලා දන්නේ නැහැ. හැබැයි මමම හිතලා කරන්නේ. එහෙනම් හතරවෙනි එක බලන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික. අනේ ඉතින් කන්න දෙයක් නැහැ මේ දවස්වල. මොකද කරන්නේ? ඔහොම හිතා ඉනකොට පාරායිනේ කොස් ගහක් තියෙනවා. මොකෝ බලන් ඉන්නේ නැහැ. ඉතින් මොකුත් කන්න දෙයක්වත් නැහැ කියලා සමහරට ඔබ කියනවා. සමහරට මේ මිනිස්සයා කියනවා ඔය තියෙන්නේ කොස් ගහ. ඔය කොස් කෙඩියක් කඩාගෙන යන්නකො. හරි ෂෝක්නේ කියලා වරකක් තියනවා කියලා වැල හරි වරකක් තියනවා කියලා එයින් ගෙඩියකුත් කඩාගෙන හරි සතුටින් කරේ තියාගෙන යනවා. බැකොස් ගහ කාගේද? ඔබේ නෙමෙයි. ඔබේ ඥාතියෙකුගෙත් නෙමෙයි. ඒ අයිතිකරුවන්ගෙන් ඔබ ඇහුවෙත් නෑ. එතකොට මොකද්ද? එයා ඔබ හිතුවා නෑ. ඉතින් අයිතිකාරයෙක් නෑනේ, කවුරුවක් නැහැනේ. ඒක ඉතින් මම කඩාගෙන යනවා කියලා. ඒක වැරදි හැඟීමක් කියලා ඔහු හිතුවේ නෑ. ඔබ හිතුවේ නෑ. හැබැයි සතුට ඔබට දැනුණා. ඔබම නෙවෙයි හොරකම එහෙම නැත්නම් ඒ වැරදි සිතුවිල්ල ඇති කරගන්න, වැරදි සිත ඇති කරගන්න මුල්ුනේ වෙන කෙනෙක් ඔබට කියපු හින්දා. එහෙම වුණත් ඒ සසංකාරික වුණත් වැරදි හැඟීමක් කියන හැඟීමක් නොතිබුණත් ඒ දේ ඔබ සතුටින් කරන්නේ ඔබේ දෙයක් නොවන දෙයක් ඔබ ගන්නවා. ඒකත් අකුසල් සිතක්
තේරෙනව නේද? තේරෙනවනේ. එහෙමනම් පළවෙනි ලෝභ මූල සිත් 4 සෝමනස්ස සහගත බවක් ඔබට පේනවනේ. ඒක දිට්ඨිගත සම්පයුත්ත සිත් දෙකක් තියෙනවා, විප්පයුත්ත සිත් දෙකක් තියෙනවා. අසංකාරික සිත් දෙකක් තියෙනවා, සසංකාරික සිත් දෙකක් තියෙනවා. හරි සරලයි. එක අකුසල් සිතක් මතක තියාගත්ත ගමන් මේ සිත් 8ම ඔබට මතක තියාගන්න පුළුවන්. බලන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික, ඊළඟට ඒක සසංකාරික වෙනවා. ඊළඟට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික වෙනවා. ඒක සසංකාරික වෙනවා. අපිට කටපාඩම් සිත් 4ම දැන්. බන් ඒකම ඒ සිත් 4ම ඊළඟට වෙනස් වෙන්නේ උපේක්ඛා සහගත වෙනවා සෝමනස් සහගත වෙනුවට. මොකද්ද වෙන්නේ? සතුටක් නැහැ. කලකිරීමකුත් නැහැ. දුකකුත් නැහැ. සමහර අකුසල් වැඩ කරනවා උපේක්ඛා සහගත. ජොලිය නෙවෙයි. නැති බැරි කමට කියලා වෙන්න පුළුවන්. කරන්න ඕන හින්ද වෙන්න පුළුවන්. ජීවිතයේ පුරුද්දක් විදියට කරගෙන ගිය හින්ද වෙන්න පුළුවන්. එහෙම අකුසල කර්ම කරනවා. උපේක්ඛා සහගතයි. දිට්ඨිගත සම්පයුත්තයි අසංකාරිකයි. කන්න නෑනි මොකුත්. නර කෙසෙල් කනම ගමු. සතුටක් නෑ. ඔහි ගිහිල්ලා කපාගෙන ඇවිල්ලා ඉතින් හිනාවකුත් නෑ මොකුත් නෑ. මම්ම හිතලා ඔය කෙසෙල් කන කපලා ළමයින්ටත් කන්න දීලා මමත් කාලා කඩේටත් කොටසක් විකුණලා ඔන්න ඉන්නවා. හැබැයි කලින් සෝමනස් සහගත සිතේ තරම් හිතේ සතුටක් ප්‍රසන්නතාවයක් නැහැ. සතුටක් ප්‍රසන්නතාවයක් නැහැ. උපේක්ඛා සහගතයි. දෙවෙනි එක බලන්න. වෙන කෙනෙක් කියනවා මම කරනවා වැරදි කියලා දන්නවා සතුටක් නැහැ. ඒත් මං ඒ දේ කරනවා. ඒකත් අකුසලයක්. උපේක්ඛා සහ දිට්ඨිගත විප්‍රයුක්ත. අර කලින් සිත් 4ම වෙනස හිතා ගන්න සෝමනස් සහගත වෙනුවට උපේක්ඛා සහගත වෙනවා. උපේක්ඛා සහගත වෙනවා. එහෙමනම් ඔබ මතක තියාගන්න ලෝභය කියලා කියන්නේ දරුවනේ මොකක්ද? අරමුණක තදින් ඇලෙන ස්වභාවය. අරමුණක තදින් ඇලෙන ස්වභාවය. අරමුණක තදින් ඇලෙමින් පහල කරගන්නා සිත් 8 තමයි මේ මම දැන් ඔබට කිව්වේ. එහි ලක්ෂණ බලන්න. සෝමනස්ස සහගත උපේක්ඛා සහගත කියලා කොටස් දෙකකට බෙදෙනවා. දිට්ඨිගත සම්පයුත්ත, දිට්ඨිගත විප්පයුත්ත කියලා කොටස් දෙකකට බෙදෙනවා. අසංකාරික සසංකාරික කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඔය අනුසාරයෙන් සිත් 8 මතක තියාගන්න මම ඔය වෙයි නිදර්ශනත් ඔබට කියලා දුන්නා. හොඳයි ඊළඟට අපි බලමු. දෝෂ මූල සිත් 2 සහ මෝහ මූල සිත් 2. දෝෂය කියලා කියන්නේ තරහ, ද්වේෂය, වෛරය, ක්‍රෝධය උන්වගේ නම් වලින් අපි හඳුන්වන චෛතසිකය. සිතුවිල්ල. මේක හරියට තේරුම් ගන්න නම් චෛතසික කාණ්ඩයේදී අපිට කතා කරන්න පුළුවන්. දැන් මෙතන සරලව තේරුම් ගන්න දෝෂය, ද්වේෂය, තරහව, වෛරය, ක්‍රෝධය මේ ආදී නම් වලින් හඳුන්වන්නේ අරමුණක තදින් ගැටීම. අරමුණක තදින් ගැටීම. ඒකට කියනවා පටිඝ සම්පයුත්ත. පටිඝ කියන්නේ අරමුණක ගැටෙනවා. එතකොට මේ සිත් දෙකම අරමුණක ගැටෙන හින්දා පටිඝ සම්පයුත්ත වෙනවා. පටිඝ සම්පයුත්ත වෙනවා. සතුටින් තරහ වෙලා ඉන්න පුළුවන්ද? මට තරහ ගිහලා තියෙන මාර ජොලි මාර සතුටි කියලා එහෙම කවුරුවක් කියනවද? නෑ. තරහ ගියාම මූණ කළු වෙනවා, මූණ එල්ලෙනවා නේද? දේශය තරහවත් එක්ක දෝමනස්ස සහගත බවක් තියෙන. හින්දා මේ සිත් විශේෂයෙන් මතක තියාගන්න දෝමනස්ස සහගතයි. හිතට දුකක් ඇති වෙන්නේ තරහ ඇති වෙනකොට. හිතේ කලකිරීමකුත් වගේ දෙයක් ඇති වෙනවා නේද? එතකොට දෝමනස්ස සහිත සිත් දෙකක්. අරමුණක තදින් ගැටෙන ස්වභාවයෙන් යුක්තයි, පටිඝ සම්පයුත්තයි. වෙනස තියෙන්නේ අසංකාරිකයි සසංකාරිකයි. ඔබ කාට හරි කියලා නැද්ද? මට මාත් එක්ක කන්න තරම් කේන්ති. කාත් එක්කද? මාත් එක්ක. මට මාත් එක්ක කේන්ති. මාව කන්න තරම් මට කේන්ති. මට මාවම කන්න තරම් කේන්ති.
ඒ මොකද්ද? අසංකාරික මං එක්ක තරහ වෙනවා. ඔබ එක්ක තරහ වෙලා නැද්ද? තියෙනවා. ඔබටම වරද්දගෙන නැද්ද? ඔබටම වැරදිලා නැද්ද? ඔබ නිසාම එහෙම වෙලාවලදී පහළ වෙන සිත තමයි දෝමනස් සහගතයි, පටිඝ සම්පයුත්තයි, අසංකාරිකයි. මම මාත් එක්ක තරහ වෙනවා. මා නිසාම කේන්ති ගන්නවා. ඔබට අත්දැකීම් ඇති. දැන් දෙවෙනි දෝමනස් සහගත පටිඝ සම්පයුත්ත සිත මොකද්ද වෙන්නේ? සසංකාරිකයි. ඔන්න අනුන් හින්දා කේන්ති ගන්නවා. ළමයි හින්දා තාත්තා කේන්ති ගන්නවා. තාත්තා කේන්ති ගන්නවා ළමයි හින්දා. තාත්තා නිසා ළමයි කේන්ති ගන්නවා. අම්මා හින්දා ළමයි කේන්ති ගන්නවා. ළමයි හින්දා අම්මා කේන්ති ගන්නවා. බාහිර පරිසරයේ හින්දා මම කේන්ති ගන්නවා. ඉතින් සමහරු වැස්සටත් බැන බැන යන්නේ නේද? අවුවටත් බැන බැන එන්නේ. මල කරදරේ වහිනෝ ඉවරයක් නැහැ. අනේ මන්ද එළියට බහින්නත් විදියක් නැහැ කියලා. ඔය කේන්ති ගන්නවා. මොකටද? කවුද තරහක් කරගන්නේ? කවුද තරහකාරයා? වැස්ස. අවුව පායනවා බලන්නකෝ දාණ්ඩිය දානවා කියලා අපි අවුව හින්දා කේන්ති ගන්නවා. බලන්න. පුජ්‍යලෙම වෙන්න ඕනේ තරහ ගන්න නේද? බාහිර වස්තුන් එක කේන්ති ගන්න පුළුවන්. ඇවිදගෙන යනකොට පුටු කකුලක තමන්ගේ කකුල වදිනවා. අනික් කකුලෙන් දීලා දිනවා පුටු කකුලට නේද? කවුද තරහකාරයා? පුටු කකුල. එතකොට තේරෙනව නේද? බාහිර පරිසරයත් තරහකාරයෙක් කරගන්න පුළුවන්. පුජ්‍යලේක්ම වෙන්න ඕනේ නැහැ. එවැනි අවස්ථාවල් වලදී පහළ වෙන සිත් තමයි මේ දෝමනස් සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික. හරි පරිස්සමින් මේ සිත් දෙක ඇති කරගන්න උත්සාහ ගන්න එපා. හිත අවුලෙන් අවුලටපත් කරනවා. හොඳයි ඊළඟට බලන්න. මෝහ මූල සිත්. මේ මෝහ මූල සිත් දෙකම මෝහය කියලා කියන්නේ මුලාව. සත්‍ය හරි විදිහට තේරුම් ගන්න බැරි එක. වටහා ගන්න බැරි එක. ඇත්ත නැති අපි නෑ කියන අර්ථයෙන් තේරුම් ගන්නවා. අසත්‍ය විදියට. අසත්‍ය සත්‍ය විදියට ගන්නවා. හරි දේ වැරදි විදියට ගන්නවා. වැරදි දේ හරි විදියට ගන්නවා. මෝහය නිසා. මෝහය ඇති වෙනකොට අනිවාර්යයෙන් මේ සිත් දෙක උපේක්ඛා සහගතයි. නොදන්නාකම ඇති වුණාම උපේක්ඛා සහගතයිනේ. සතුටකුත් නැහැ දුකකුත් නැහැ. එහෙම මූණු දිහා බලන්නකො. මෝඩ පහේ මූණු උපේක්ඛා සහගතයි. විචිකිච්ඡා සම්පයුත්ත සිත. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. මොකද සැකය කියන්නේ? හැම දෙයක් ගැනම ඇති කරගන්න සැකය. සත්‍ය පිළිබඳව සැකය ඇති වෙනවා. අසත්‍ය පිළිබඳව සැකය ඇති වෙනවා. පුජ්‍යලයෝ පිළිබඳව සැකය ඇති වෙනවා. පරිසරය පිළිබඳව සැකය ඇති වෙනවා. මේක ඇත්තද? මේක බොරුද? ඔක හරියයිද? ඔයකට ඕක කෙරෙයිද? ඔයගේ වශයෙන් නිතර කැළඹිලි සහගත බවක් ඇති කරවන්න හේතු වෙන සැකය. එතකොට සැකය මුල් වෙච්ච විචිකිච්ඡා සම්පයුත්ත සිත උපේක්ඛා සහගතයි නේද? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිතක් මෝහය නිසා හට ගන්නවා. ඊළඟට තියෙනවා උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත. මේක අපූර්වයි කියන්න බෑ. ඒ වුණාට රහත් වෙනකන් මේ හිත අපිට ඇති වෙනවා නැති වෙනවා නිරන්තරයෙන්ම හට ගන්නවා. සෝවාන් වුණත්, සකෘදාගාමි වුණත්, අනාගාමි වුණත්. මොකද්ද මේ උද්ධච්ච කියලා කියන්නේ? උද්ධච්ච කියලා කියන්නේ සිතේ කැළඹිලි සහගත බව, විපිලිසර බව. දස සංයෝජනවලත් මේ උද්ධච්ච කියන චෛසිකය ඔබ මීට කලින් පාඩමේදීත් අපි කතා කරා. ඔබ දැකලා ඇති, අහලා ඇති. එතකොට සිතේ කැළඹිලි සහගත බව අපිට ඇති වෙන්නේ කොහොමද? මම එදත් පාඩමේදීක උදාහරණ සහිතව පොද්දට ලුණු දානවා මතක නැහැ. ලුණු දානවා මතක නැහැ. කනකොට තමයි මතක් වෙන්නේ 3 සැරයක් ලුණු දැම්මනේ. නේද? ෆෝන් එක සාක්කුවේ දාගෙන ෆෝන් එක හොයනවා. සමහරට ආච්චි කොණ්ඩේ පනාව ගහගෙන පනාව හොයනවා. කැළඹිලි සහගත බව. විපිලිසර බව. එතකොට ඔන්න එහෙමනම් මම දැන් ඔබට කිව්වා අකුසල සිත් 12, ලෝභ සිත් 8යි, දෝෂ සිත් 2යි, මෝහ සිත් 2යි, ඔක්කොම සිත් 12යි. දැන් අපි කතා කරමු අහේතුක සිත් 18 ගැන. මං කලිනුත් කිව්වා මේ අහේතුක කියලා කියන්නේ හේතුවකින් තොරව හටගන්නා සිත් කියන අර්ථය නෙවෙයි. අභිධර්මයේ හේතු කියලා හඳුන්වනවා ලෝභ, දේශ, මෝහ, අලෝභ, දෝෂ, අමෝහ කියන ප්‍රධාන සිතුවිලි 6ක්
චෛතසික 6ක්. ඒ චෛතසික 6 මුල් නොවි හටගන්න කුසල හෝ අකුසල සිත්වලට කියනවා අහේතුක සිත් කියලා. මේ අහේතුක සිත් අකුසල විපාක සිත් 7යි, කුසල විපාක සිත් 8යි, ක්‍රියාසිත 3යි ආදී වශයෙන් ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. දැන් මතක තියාගන්න මෙතෙන්දී මේවා විපාක සිත් ගණයට වැටෙන්නේ. මේ භවයේ මේ මොහොතේ විපාක දෙන ඇති වෙන සිත් නෙවෙයි, අනාගතයේ ඇති වෙන සිත්. අනාගතයේ විපාක දෙන සිත් වලට තමයි අහේතුක සිත් කියලා කියන්නේ. මොකද ඒවා විපාක සිත් වෙන නිසා. අපි දැන් කතා කරලා බලමු මේ අකුසල විපාක සිත් කියන්නේ මොකද්ද? කුසල විපාක සිත් කියන්නේ මොකද්ද? ක්‍රියා සිත් කියන්නේ මොකද්ද කියලා. ඔබ දන්නවද අකුසල සිත්? අකුසල විපාක ක්‍රියා සිත් 7යි. කුසල විපාක අහේතුක සිත් 8යි. අහේතුක ක්‍රියා සිත් 3යි. ඔක්කොම අපි 18ක් ගැන කතා කරනවා. ඔන්න අකුසල විපාක සිත් 7. හරි ලේසියි මතක තියාගන්න. අපි කියන්නේ හේතුන්ගෙන් තොරව හට ගන්නවා කියලා. හේතුන් කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ දෝස මොහනේ. මෙතන හේතු වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස මෙතන ඇති වෙන්නේ නැහැ. ප්‍රධාන ඉන්ද්‍රියන් 5. ඇස, කන, නාසය, දිව, ශරීරය. විපාක දීමේදී මතු භවයක හෝ අනාගතයේදී විපාක දෙන්න ඇසත් එක්ක චක්කු විඥාණය මේ ඔක්කොම උපේක්ඛා සහගතයි. සතුට දනවන වින්දන අවස්ථා සහිත විපාක සිත් නෙවෙයි මේවා. අර මහත්ගත කුසල් සිත්වල වගේ අකුසල සිත්වල වගේ ප්‍රබල විපාක දෙන ඒවා නෙවෙයි. බලන්න උපේක්ඛා සහගත චක්කු විඥානය. ඔබට තේරෙනවා ඇහැට හිතක් තියෙනවා. කනට හිතක් තියෙනවා. නාසයට හිතක් තියෙනවා. දිවට හිතක් තියෙනවා. ශරීරයට හිතක් තියෙනවා. ඒ තුලින් තමයි අපි යම් වින්දනයක් ලබලා තේරුම් ගන්න, සංජානනය කරගන්නේ, අවබෝධ කරගන්නේ, පසක් කරගන්නේ. හොඳයි දැන් අපි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් එක්ක ඇතිවෙන විපාක සිත් 5 උපේක්ඛා සහගතයි කියලා මම කිව්වා. ඔබට දැනෙනවා ඒකෙදි චක්කු, සෝත, ගාහන, જીවහා කියන ටික උපේක්ඛා සහගත වෙලා කාය විඥානේ දුක්ඛ සහගත වෙනවා. විපාක දෙනකොට අකුසල කර්මයක්නේ. ඒක සුඛ සහගත වෙන්නේ නැහනේ. එතකොට දුක දුකමනේ නේද? එතකොට ඒක දුක්ඛ සහගතයි. එතකොට තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනය. ඒ කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අරමුණු පිළිගැනීම. අරමුණු ලබා ගැනීම. ඒක සම්පටිච්ඡනය. සැප හෝ දුක හෝ ගන්න අරමුණු දුක්ඛ සහගතව ගන්නවා අකුසල විපාක හින්දා. ඒ අරමුණු පිළිගැනීමේ ස්වභාවයට තමයි සම්පටිච්ඡනය කියලා කියන්නේ. ඒක උපේක්ඛා සහගතව ගන්නෙ. හැම වෙලාවෙම දුකට දුකයි කියාගෙනම ඉන්නේ නැහැ නේද? එතකොට සමහර දුක නම් ජීවිතේ දුක විඳිනවා අපි. තිසංගත සත්‍යය දුක විඳිනවා ඇති. උපේක්ඛා සහගත සම්පටිච්ඡනය. එතකොට සම්තීරණය කියලා කියන්නේ ඒ ගන්න අරමුණු පිරිමදිනවා, ਵਿਚාරයට ලක් කරනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්න අරමුණු ਵਿਚාරයට ලක් කරනවා, පිරිමදිනවා. එය උපේක්ඛා සහගතයි. එහෙනම් අහේතුක සිත් 18 අහේතුක අකුසල විපාක සිත් 7ක් තියෙනවා. උපේක්ඛා සහගත චක්කු විඥානය, උපේක්ඛා සහගත සෝත විඥානය, උපේක්ඛා සහගත જીවහා විඥානය, උපේක්ඛා සහගත කාය විඥානය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්තීරණය කියලා. ඔබට එය මතක තියාගන්න පහසුයි. හොඳයි ඊළඟට අපි බලමු මේකේ කුසල් සිත්. විපාක කුසල් සිත් 7ක් නෙමෙයි 8ක් තියෙනවා. වෙනසකට වෙන්නේ දරුවනේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කොටසේ මේ කාය විඥානය අහේතුක අකුසල සිත්වලදී දුක්ඛ සහගත වුණා. කුසල විපාකයක් හින්දා ඒක මොකද වෙන්නේ? සුඛ සහගත වෙනවා.
දුක්ඛ සහගත වෙනුවට සුඛ සහගත වෙනවා. එතකොට සම්පටිච්ඡනය අරමුණු පිළිගන්න එක උපේක්ඛා සහගතයි මෙතනදිත් අලුතෙන් සිතක් එකතු වෙනවා අර ගන්න අරමුණු සමහර වෙලාවල් වලට උපේක්ඛා සහගතව ගන්නත් පුළුවන් සතුටින් ගන්නත් පුළුවන් කුසල් විපාක සිතක්නේ. එතකොට එහෙනම් අලුතෙන් සිතක් එකතු වෙනවා සෝමනස්ස සහගත සම්තීරණය. සෝමනස්ස සහගත සතුටින් යුක්ත වූ අරමුණු පිළිගැනීමේ ස්වභාවය අරමුණු පිළිගැනීමට වඩා අරමුණු විචාරයට ලක් කිරීම. අරමුණු විචාරයට ලක් කිරීම සෝමනස්ස සහගතව කරනවා. එය කලින් සිතේ උපේක්ඛා සහගතයි උපේක්ඛා සහගත සිතේ විදිහටම මෙතනක් තියෙනවා. නම් මතක තියාගන්න අහේතුක කුසල විපාක සිත් 8 වෙනසකට වෙන්නේ කාය විඥානයේ සුඛ සහගත වෙනවා සම්තීරණ සිත අලුත් සිතක් තව එකතු වෙනවා සෝමනස්ස සහගත සම්තීරණ සිත. සම්තීරණය කියන්නේ අරමුණු පිරිමැදීම අරමුණු විචාරයට ලක් කිරීම. හොඳයි ඊළඟට අපි බලමු අහේතුක සිත් 18 ක්‍රියාසිත 3ක් තියෙනවා. මතක තියාගන්න ඔබට මට මේ ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. මේ ක්‍රියාසිත පහළ වෙන්නේ බුදුපසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධින් වහන්සේලාට නිර්වාණය අවබෝධ කරගත් උතුමන්ලා විසිනුීමේ සිත් පහළ කරගන්නේ මේවා ක්‍රියාසිත. උපේක්ඛා සහගත පංචද්වාරජ්ජන සිත. පංච ද්වාර ආවර්ජන. පංචද්වාර ආවර්ජන පංචද්වාර සිත. මොකද පංචද්වාර ආවර්ජන සිත කියලා කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු ආවර්ජනය කරනවා. රහතන් වහන්සේලා කියනවා කෑවද ඊයේ මොනවද කෑවේ ඊයේ බුදුන් ඇන්දද මොනවද කළේ බණ ඇහුවද භාවනා කළාද ඔය වගේ හිතන එක. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගතපු අරමුණු ආවර්ජනය කිරීම. අල්ලගන්නේ නැහැ ඒගොල්ලෝ අපි වගේ. අයියෝ ඊයේ මහ විපාක කරපු දවසක් අයියෝ ඊයේ මාර දවසක්. එහෙම හිතන්නේ නැහැ ඒගොල්ලෝ. අල්ලගන්නේ නැහැ. එහෙනම් ඒවා ක්‍රියාසිත ගණයට වැටෙනවා. උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිත. මනෝද්වාරාවජ්ජන මනස නැමැති දොරටුවෙන් ගන්න අරමුණු ආවර්ජනය කරනවා. හිත හිතා ඉන්නවා මනෝලෝක ගහන්නේ. හැබැයි මෙතන මේ අපි ගහන මනෝලෝක නෙමෙයි. මනසින් ආවර්ජනය කරනවා රහතන් වහන්සේලාත් බුදුන් වහන්සේලාත් පසේ බුදුන් වහන්සේලාත් මනෝද්වාරාවර්ජන. හැබැයි ඒවත් අපි වගේ අල්ලගන්නේ නැහැ. සැප හෝ දුක කොට අන්ත දෙකට යන්නේ නැහැ. ඒවා ක්‍රියාසිත පමණයි හුදු. මනසින් ආවර්ජනය කිරීම. අපුරුසිතක් සෝමනස් සහගත හසිතුප්පාදය. හසිතුප්පාද කියන්නේ සිනහ පහළ කිරීම. රහතන් වහන්සේලාත් hina වෙනවා බුදුන් වහන්සේත් hina වෙනවා පස්සේ බුදුන් වහන්සේලාත් hina වෙනවා. hinaව හරි අපූර්ව බෙහෙතක්. හැබැයි අපි hina වෙනවයි රහතන් වහන්සේලා බුදුන් වහන්සේලා hina වෙනවයි ආකාර දෙකක්. ඇයි? අපේ hinaවේ මොකක් හරි කොනක අල්ල ගැනීමක් තියෙනවා. ආදරයට hina වෙන්න පුළුවන්. සමච්චලයට hina වෙන්න පුළුවන් නේ. උපහාසයට hina වෙන්න පුළුවන්. අධික ප්‍රීතියට hina වෙන්න පුළුවන්. නේද? අපි යනකන් ඉඳලත් මිනිස්සුන්ට hina වෙන්නේ නේද? රහතන් වහන්සේලා බුදුන් වහන්සේලා පසේ බුදුන් වහන්සේලා එහෙම hina වෙන්නේ නැහැ. හුදු අතීත ආවර්ජනයකින් වෙන්න පුළුවන්. මේ සසරින් මං එතර වුණානේ කියලා යම් සිනහ පහල කිරීමක් කරන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේගේ මේ ඵලදායි සංනිවේදනය කතා කරනකොට උන්වහන්සේ හරි අපූර්ව කරුණු දෙකක් කරනවා. පුජ්‍යලේ කාවම ඉස්සෙල්ලාම පුබ්බහාසි. ඉස්සෙල්ලාම hina වෙන්නේ බුදුහාමුදුරුවෝ. සිංහල ජාතිය හැටියට අපි හරි hina වෙන්න කැමතිනේ නේද? බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම hina වෙන්නේ. අනිත් කෙනා hina වෙන්න කලින් hina වෙනවා. ඊළඟ පුබ්බහාසි. ඉස්සෙල්ලාම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. අපි වගේ ඔරෝගෙන ඉන්නේ ආවනම් කතා කරන්නේ නැතේ මගේ ළඟට නෙන්නේ කියලා. එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම hina වෙන්නේ. දැන් මේ හසිතුප්පාදේ කියලා කියන්නේ අල්ලගන්න නැතුව අන්තයකට යන්නේ නැතුව සිනහ පහල කිරීම. මද්ද සිනහ පහල කිරීම. එතන විපාකයක් නැහැ. ඒ නිසා හුදු ක්‍රියා මාර්ගයක්
ක්‍රියා මාත්‍රයක් පමණයි. ඔබට එහෙනම් තේරෙනවා අහේතුක සිත් 18 අහේතුක ක්‍රියා සිත් 3 ගැන තමයි මම කිව්වේ. එමනම් දරුවනේ ඔබට දැන් මතකයි අහේතුක සිත් 18. ඊළඟට අපි බලමු කුසල් සිත්. කුසල් සිත් 24ක් ගැන අපි කතා කරනවා. මේකත් හරි ලේසි. උච්චර සිත් කොහොමද මතක තියාගන්නේ කියලා ඔබට හිතෙයි. ඔබට 아무තු වචනයක් මෙතන එන්නේ නැහැ. එකම වචනයක් මතක තියා ගැනීමෙන් පමණක් ඔබට දැන් පුළුවන් මේ සිත් 24ම මතක තියාගන්න. දැන් මෙතෙන්දී බලමු මේ කුසල සිත් 24, කුසල් සිත් 8යි, ක්‍රියා සිත් 8යි, විපාක සිත් 8යි ආදී වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ කුසල් සිත් 24ම ඔබට හරි ලේසියෙන් පාසුවෙන් මතක තියාගන්න පුළුවන්. බලන්න ඔබට නුහුරුණු පුරුදු වචනයක් මෙතන තියෙනවද කියලා? අලුතෙන් එකතු වෙච්ච වචනයක්. ඔව් තියෙනවා. එකම වචනයයි. මොකද්ද? ඥාන. දැනුම, අවබෝධය කියන වචනේ විතරයි මෙතන අලුත් වචනයකට එකතු වෙලා තියෙන්නේ නේද? එහෙනම් මේ සිත 8ම මතක තියාගන්න හරි ලේසි. සෝමනස් සහගත, උපේක්ඛා සහගත. සම්පයුත්ත, විප්පයුත්ත, අසංකාරික, සසංකාරික. අලුත් වචනයක් තියෙන්නේ ඥාන. එහෙනම් ඔන්න අපි එකතු කරමු. සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත, කුසල් සිත. සෝමනස් සහගත කියන්නේ හොඳ වැඩ කරනවා, හරි සතුටේ, හරි ජොලිය, හරි ප්‍රීතියෙන්. ඥාන සම්ප්‍රයුක්ත අවබෝධයෙන්, වැටහීමෙන්. ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ අවබෝධය සහිතව, වැටහීම් සහිතව. අසංකාරික ඔබ දන්නවා මම හිතලා මම කරන දේවල්. සසංකාරික කියන්නේ අනුන් කියපු හින්දා කරනවා. මොකද්ද මේ? දානයක් දෙන්න හිතෙනවා, අසංකාරිකයි. ඥාන සම්ප්‍රයුක්ත දානයේ ආනිසංස ඔබ දන්නවා. අවබෝධය තියෙනවා දන් දුන්නම විපාක, ලෝභ, දේශ, මොහ අඩු කරගන්න දන් දෙන්නේ. සසර දුකක් නැතුව, කරදරයක් නැතුව ඉන්න දන් දෙන්නේ කියලා ආදී වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත කරගන්නවා. සෝමනස් සහගත හරි සතුටින් දානෙ දෙනවා, හරි ප්‍රීතියෙන් දානෙ දෙනවා, ප්‍රසන්නව දානය දෙනවා. ඔන්න පළවෙනි කුසල් සිත සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික. ඒතර දානයක්ම දෙන්න ඕනේ. මල් පූජා කරනවා හරි සතුටින්. අම්මට තාත්තට වඳිනවා හරි සතුටින්, ප්‍රීතියෙන්. එන තමයි අභිමුඛයෙන් යහළු මිත්‍රාදීන් සමග හොඳ ප්‍රිය සංഭാෂණය කරනවා, ප්‍රිය වචනෙන්, විනෝදයෙන්, සැහැල්ලුවෙන්. සෝමනස් සහගතයි. එතකොට ඔන්න ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත එක සෝමනස් සහගත වෙනවා සතුටින් කරාම. අනුන් කියපු හින්දා දානේ අපි දානයක් දෙමුකෝ. ෂෝක් දෙමුකෝ. දන් දෙන එක හොඳ වැඩක්. අන්න එහෙම හිතලා දෙවනුව අනුන් කියපු එකක් පිළි අරගෙන කුසල කර්මයක් කරනවා නම් ඒ වෙලාවේදී පහළ වෙන කුසල් සිත් තමයි සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික. අනිත් එක බලන්න සෝමනස් සහගත ඥාන විප්පයුක්ත සසංකාරික. පොඩි කාලේ අපි සීල් ගන්න හරි ආසයිනේ නේද? ආච්චිටත් කලින් නැගිටිනවා අපි. අම්මටත් කලින් නැගිටිනවා. මූණ හොදලා අපි උතුරු සළුව දාගෙන දුවනවා පන්සල්. හරි සතුටින් මගේ උමනාව සහිතව. හැබැයි සිල් ගන්නේ ඇයි? ඒ විපාක මොනවද? මම මොකුත් දන්නේ පොඩි කාලේ. බෑ ඒත් පින්කමක්. මොකද්ද? ඥාන විප්පයුත්තයි. අවබෝධයක් නැහැ. හැබැයි සතුටින් කරේ මගේ උමනාවට. ඊළඟ අවස්ථාව බලන්න. ආච්චි කියනවා පුතේ යම් මාත් එක්ක පන්සල්. ඔයා මාත් එක්ක සිල් ගමු වන්න හරි සතුටක් දැනෙනවා. සිල් ගන්නේ ඇයි කියන්නේ? ඇහුවට දන්නේ නැහැ. මොකද ඥාන විප්පයුත. හැබැයි ඒත් පින්කමක්. ඒත් පින්කමක්. ඔන්න පින් හිත හදාගන්න හැටි. තව කොටසක් තියෙනවා උපේක්ඛා සහගතයි. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. බෑ අවබෝධය තියෙනවා. මමම හිතලා පින්කම් කරනවා. ඔය සමහර අය තියෙනවා මූණේ hina කලඳක් නැහැ. බෝධි පූජා තියෙනවා, වන්දිනවා, බණ අහනවා. හැබැයි පින්කම් කරනවා. හැබැයි ඒක සතුටින් කරන බව පේන්නේ නැහැ. හැබැයි දුකකුත් නැහැ. පින්කම නිරත වෙනවා. ඒ ආනිසංසත් දන්නවා. ඔහොම ඒ දේ කරනවා. ඒවත් පින්කම් තමයි. හැබැයි පළවෙනි කුසල් සිත තරම් ප්‍රබල නැහැ. පළවෙනි කුසල් සිත 4 තරණු ප්‍රබල නැහැ. ඊළඟ බලන්න උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික. වෙන කෙනෙක් කියනවා අද යම් පන්සල්. අටවිස බුද්ධ වන්දනාවකුත් තියෙනවා, බණකුත් තියෙනවා. යන්කෝ.
පන්සල් යන එක හොඳයිනේ. හිතටත් හොඳයි, ගතටත් හොඳයි. ඔන්න අවබෝධයකුත් එනවා. ඉතින් යනවා. හිනාවකුත් නැහැ, කතාවකුත් නැහැ. පැත්තක් අල්ලන් මුල්ලක් අල්ලන් අල්ලගෙන බණ ටිකක් අහනවා. තේ එකක් දුන්නා නම් මොන හරි ඒකත් බොනවා. ආය යනවා. ඒත් පිංකම්. එක් පිංසිත. බලන්න ඊළඟට උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සංකාරික. කාලා ඉතුරු බත් ටික බල්ලෙකුට දෙනවා. සතෙකුට දෙනවා. මම්ම හිතලා දෙන්නේ. ඒක ඩස්බින් දාන්නෙ නැහැ කොහෙවත් දාන්නේ නැහැ. දැම්ම කියලා ඒක සතුටකුත් නැහැ. කනවා නම් කන්න නැතයි කියලා මං එනවා ගේ ඇතුළට. මොකද්ද? මමම හිතලා මං කාලා ඉතුරු වෙච්ච බත් ටික දෙනවා. ඒක විපාකයේ පිළිබඳ මං හිතන්නේ නැහැ, මං දන්නෙත් නැහැ. පිනක් සිදු වෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. සතුටකුත් නැහැ, උපේක්ඛා සහගතයි. සතුටකුත් නැහැ, උපේක්ඛා සහගතයි. එහෙමත් පින් සිද්ධ වෙනවා මතක තියාගන්න. අන්තිම කුසල සිත බන් උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික. ඉස්සරහ බෙල් එක ගහනවා ගේට්ටුවේ. ගිහිල්ලා බලනවා මිනිස්සෙක් ඉන්නවා ෆයිල් එකකුත් තියාගෙන. ඇයි ආවේ? නෑ මේ සැරේ පෝයට අපි දන්සලක් දෙනවා. තවුමි. එකට මොන හරි ওই මහත්තයට නෝන්ට බාර ගන්න පුළුවන්. මේ මිනිස්සයා යන්නෙත් නෑ මොන හරි බාර ගන්නකම්. මොනවද ඕන? ඉතින් කියනවා මොන හරි ඕනනම් පෝල් ගෙඩි දෙකක් බාර ගන්න පුළුවන්. නැත්නම් හාල් කිලෝ එකක් බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි දේවල් කියනවා. එහෙනම් සීනි කිලෝ එකක් මගෙන් බාර ගන්න කියලා. ඔන්න සීනි කිලෝ එක හරි ඒකට සල්ලි හරි දීලා ගේට්ටු වලයි ගිය ඇතුළට එනවා. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. ඒ පිළිබඳ අවබෝධයකුත් නැහැ. ගේට්ටුව ළඟට ආවා, හිටගෙන හිටියා. මිනිස්සයා ගියේ නැහැ. මං ඊට පස්සේ සීනි කිලෝ එකක් ලිව්වා ගියා. එච්චරයි. මුකුත්ම කරේ නැත්නම් යම් දවසක ඔය පිනත් පස්සෙන් ඇවිල්ලා අපිට විපාක දෙනවා. තේරෙනව නේද? කුසල් සිත් 8. මේ කුසල් සිත් 8 පළවෙනි කුසල් සිත තමයි ප්‍රබල කුසල් සිත. ඒ කුසල් සිත ඇති කර ගැනීම තමයි හරිම වැදගත්. හොඳ වැඩක් කිරීමේදී හැම වෙලාවෙම කල්පනා කරන්න පළවෙනි කුසල් සිත මට ඇති කර ගන්න පුළුවන්ද? මොකද්ද? සෝමනස් සහගත. හිතේ සතුටින් ඒ දේ කරන්න පුළුවන්ද? ඥාන සම්ප්‍රයුක්ත කරන දේ අවබෝධයෙන් කරන්න පුළුවන්ද? මමම හිතලා මට කරන්න පුළුවන්ද? බැරි නම් අඩුම තරමේ දෙවෙනි හිතත් ප්‍රබලයි. එකතු වෙලා පින්කම් කරනකොට දෙවෙනි හිත ප්‍රබල කරගන්න පුළුවන්. අනුන් නිසා මම මේ දේ කරනවා. නැත්තම් අපි හිතලා අපිම කරන ඒවා පළවෙනි කුසල් සිතට දාගන්නත් පුළුවන්. එහෙනම් ඔබට තේරෙනවා මේ කුසල් සිතට ඉතා වැදගත්. එතකොට අනාගතයේ පහළවන සිත් විපාක දෙන සිත් වලට කියනවා සහේතුක කුසල විපාක සිත්. මේ සිත් 8මයි. මනුස්ස දිව්‍ය භවවල උප්පත්ති ලබන්න, ජනක කර්මයක් කරගන්න, ඒ උපදිච්ච භවය පවත්වාගෙන යන්න, උපස්තම්භනය කරගන්න, අකුසල භවයක ඉපදුනා නම් ඒ අකුසල භව වලින් මිදෙන්න, ඒ කියන්නේ දුගති භව වලින් මිදිලා නැත්නම් ඒ දුගති භව වලදී සැප විඳින්න, උපපීලික කුසල කර්ම හැටියට එන්න. මෙන්න මේ විපාක සිත් බලපානවා. මතක තියාගන්න අර සිත් 8ම විපාක සිත් බවට පත් වෙනවා අපිට පේනවා. ඊළඟට ක්‍රියාසිත කියලා කොටසක් තියෙනවා. මේ ක්‍රියාසිත කියලා කියන්නේ අපිත් මල් පූජා කරනවා, අන් අයට සලකනවා, අප උපස්ථාන කරනවා, ඒ වගේම රහතන් වහන්සේලාත් බුදුන් වහන්සේලාත් මේ වගේම හොඳ වැඩ කරනවා. අපි නම් හොඳ වැඩක් කරනකොට අල්ලගන්නේ කරන්නේ නේද? බෝධි පූජාවක් තියෙනවා විභාගේ පාස් වෙන්න. බෝධි පූජාව තියෙනවා ලෙඩ දුක් සුව වෙන්න. පන්සල මතක් වෙන්නෙම ලෙඩක් දුකක් වෙන්න එපා. එක්ක මට ලෙඩක් දුකක් වෙන්න ඕනේ, එක්ක අපේ පවුලේ කාට හරි වෙන්න ඕනේ. නැත්නම් අපි අල්ලගන්නේ දේ කරන්නේ. හැබැයි රහතන් වහන්සේලා අල්ලගෙන පින්කම් කරන්නේ නැහැ. අටපිරිකරක් ගෙනල්ලා පූජා කරලා සමායයට උපාසකම්ම මාතෘ පූජා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මහා මේල පළඳනාව ලැබෙන්න ඕන. විසාකාව, බන්දුල මල්ලිකාව, සුජාතාව වගේ වෙන්න ඕන. එහෙම නැත්නම් මහා සිටුවරු වෙන්න ඕන ඊළඟ භවවලදී අපි. චතුර් මහරජකාදී ෂඩ්විධ කාම ස්වර්ගයන්හි උපදින්න ඕන. මේ අටපිරිකරේ බලයෙන් නරක නෑ. හැබැයි අල්ලගෙන පින්කම් කරන්නේ. ඒ අල්ලගෙන පින්කම් කිරීම හින්දා ලෝභය උත්පාදනය වෙනවා, භව ආසාව ඇති වෙනවා. හැබැයි
රහතන් වහන්සේලාට බුදුන් වහන්සේලාට එවැනි භව ආසා ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා මේ සිත් 8 ක්‍රියාසිත බවට පත් වෙනවා. ඔන්න මහජ්ගත සෝබන කාණ්ඩේ කුසල් සිත් 24 කුසල විපාක ක්‍රියා කියලා කොටස් තුනකට බෙදෙනවා. හොඳයි දැන් අපි කතා කරමු රූපාවචර සිත් 15 ගැන. මෙතන රූපාවචර සිත් 15 කියලා කියන්නේ කාම ලෝකයන්හි ඉපදිලා දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සතර පායේ මේ සසරේ තියෙන දුක දැනිලා මේ මීට වඩා හොඳයි ධානය සිතක් උපදවාගෙන රූපාවචර ලෝකයක ඉපදුනා නම් කියලා හිතලා මේ ධාන වඩන පුජ්‍යලයන්ට 15 වන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. මේ රූපාවචර සිතුත් කුසල විපාක ක්‍රියා කියලා කොටස් තුනකට බෙදෙනවා. සිත් 5 බැගින් කුසල සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි. බලමු රූපාවචර කුසල සිත් 5 කියන්නේ මොකක්ද කියලා. එක සිතක් මතක තියාගත්තොත් ඔබට මේ සිත් 5ම මතක තියාගන්න පුළුවන්. මොකද්ද? පළවෙනි සිත පඨම ධානය වඩන්න නම් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධාන කුසල් සිත විතක්ක අරමුණු ගැනීම විචාර ගන්න අරමුණු විචාරයට ලක් කිරීම. එහෙම විචාරයට ලක් කරනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට මොකද වෙන්නේ? සුඛ සහගත වෙනවා. සැපයක් ලෙස දැනෙනවා. සැපයක් ලෙස දැනෙනකොට මොකද වෙන්නේ? සිත ඒකග්ගතා එක අරමුණක පිහිටවනවා. පිහිටනවා. ඒ පළවෙනි රූපාවචර කුසල් සිත. දෙවෙනුව ධානය ලබනකොට දෙවෙනි ධානය, ဒုတိ ය ධානය මොකක්ද වෙන්නේ? අර විතක්කය නැතුව කෙලින්ම ਵਿਚාරයට ගන්න පුළුවන් අරමුණ. විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධානය. ඊළඟ එකේදී විචාරයක් තෝන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සුඛ ඒකග්ගතා සහිත තතිය ධානය. ඊළඟට ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තතිය ධානය. ප්‍රීතිය ඕනේ ඊළඟට සුඛ ඒකග්ගතා සහිත වෙනවා. බලන්න පස්වෙනි ධානයට යනකොට උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන කුසල් සිත. මොකද අල්ලන්නේ නැහැනේ ඕන්ට සතුට කියන එකත් ඈඩ් කරනවා. දුකත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවය. උපේක්ඛා සහගතයි ඒකග්ගතා සහිතයි කර්මුණක හිත පිහිටනවා. මෙන්න මෙවැනි ධානසිත 5ක් ඇති කරගත්තාම මේ පුජ්‍යලයා රූපාවචර ධානසිත වඩා ගන්නවා. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධාන, විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධාන, ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තතිය ධාන, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ධාන, උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන කියන ධාන වැඩුවාම ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ ධාන වලින් පිරිහෙන්නේ නැතුව පුජ්‍යලයා මිය ගියොත්. එහෙම පිරිහෙන්නේ නැතුව මිය ගිහිල්ලා රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදුනොත් ඒ අයට පහළවන සිත් විපාක සිත් හැටියට සලකනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින බ්‍රහ්මයන්ට පහළවන සිත් විපාක සිත්. අර සිත් 5මයි. මතක තියාගන්න. රහතන් වහන්සේලා රහත් වෙලා ධාන සුවය සඳහා හැමෝම නෙමෙයි සමහර රහතන් වහන්සේලා මේ පංචම ධාන වඩනවා. ඒගොල්ලෝ වඩන්නේ බ්‍රහ්ම ලෝකවල උපදින්න නෙමෙයි. ධාන සුවය සඳහා. අන්න ඒ වෙලාවේ ඒ රහතන් වහන්සේලා ලබා ගන්නා ධාන සිත් හඳුන්වනවා ක්‍රියාසිත හැටියට. ක්‍රියාසිත හැටියට. එවැනි ක්‍රියාසිත 5ක් තියෙනවා. මේ ඒ අර කලින් සඳහන් කරපු සිත් 5ම තමයි ක්‍රියාසිත 5 බවට පත් වෙන්නේ. ඔබට තේරෙනවා. එක සිතක් මතක තබා ගැනීමෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධාන කියන සිත මතක තියා ගැනීමෙන්
ඔබට මේ සිත් 15ම මතක තියාගන්න පුළුවන්. අභිධර්මයේ හරි ලේසි නේද? අමාරු නෑ. ටිකක් තාර්කිකව හිතන්න විතරයි තියෙන්නේ. හොඳයි ඊළඟට යමු අපි අරූපාවචර සිත් ගැන. සිත් 12ක් තියෙනවා. කුසල විපාක ක්‍රියා කියලා ඒ සිත් කාණ්ඩයත් සිත් 12ත් කොටස් තුනකට බෙදෙනවා 4 බැගින්. බලමු. අරූපාවචර කුසල සිත් 12න් ප්‍රධාන කුසල් සිත් 4යි මේ කියන්නේ ආකාසඤ්ඤායතන කුසල් සිත. මොකද ආකාසඤ්ඤායතන කියන්නේ? මේ සිත් ඇති කරගන්න නම් මීට පළමුව රූපාවචර පංචම ධාන සිත වඩාගෙන තිබිය යුතුමයි. ඒ සිත නැතුව මේ සිත වඩන්න බෑ. ඊළඟ පියවර යන්නේ මෙතෙන්ට නිසා. මොකද්ද? ආකාසඤ්ඤායතනේ කුසල් සිත. අහස නිමිත්ත ලෙසගෙන අහස කසිනය ලෙසගෙන භවනා කිරීම. අහස කියන්නේ මොකද්ද? කොහෙද තියෙන්නේ? උඩද? බිමද? කොහෙද? දැන් නම් අපි උඩ බලනවා අහස දිහා බලන්න. අභ්‍යකාශයට ගියොත් කොහෙද බලන්නේ? උඩත් අහස, බිමත් අහස, වටපිටේ හැම පැත්තම අහස නේද? මෙන්න මේක නිමිත්ත හැටියට අරගෙන භාවනා කරනකොට උන පළවෙනි අරූපාවචර ධානසිත ඇති වෙනවා ආකාසඤ්ඤායතනය. උන් භාවනා කරගෙන යනකොට අහසේ මොකුත් නැහනේ. ඒක පැත්තකින් තියලා ඔන්න ඊළඟට වඩනවා මොකක්ද? විඥානඤ්ඤායතනය. විඥාන කියන්නේ හිත ගැන හිතමින්, සිත ගැන මෙනෙහි කරමින්, කල්පනා කරමින් භාවනා කරනවා විඥානඤ්ඤායතනය. විඥානය කියන්නේ හිත. නිදාගත්තත් ඇහැරගෙන ඉන්න හිත. ඒ ගැඹුර, එහි පුළුල් බව ගැන හිතමින් භාවනා කිරීම විඥානඤ්ඤායතනය. එයත් වැඩුවට පස්සේ ඊළඟට මේ ආකින්චඤ්ඤායතන කුසල සිත වඩනවා. ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ පළවෙනි අරූපාවචර කුසල් සිත මොකද්ද? ආකාසඤ්ඤායතනය. ඒ ගැන හිතලා මේ අහසේ මොකුත් නැහනේ. හිස්නේ නේද? අහසේ මොකුත් නැහනේ. අහස කියන්නේ හිස්නේ. ඒ හිස් බව නත්ති කිංචි ගන්න කිසි දෙයක් නැහැ. මොකුත් නැහැ. එහි කිසිවක් නැහැ කියන අර්ථයෙන් භාවනා කරනවා. නත්ති කිංචි. එහෙම භාවනා කරනකොට ඔහුට පහළ වෙනවා ආකින්චඤ්ඤායතනය. මොකුත්ම ගැන නොහිත ඉන්න පුළුවන් නම් හරි ෂෝක්නේ නේද? සතුටු වෙන්නේ. අපිට එක එක ඒවා කුණු කන්දල් ඔලුවට එනකොටනේ හරි අවුල්. ඉතින් මොකුත් නැහැ කියලා හිතනකොට කොහොමද? සපයි, සුවයයි, ඇලීම් නැහැ, ගැලීම් නැහැ, ගැටීම් නැහැ, මොකුත් නැහැ. සතුටුයි. සතුටත් උපේක්ඛා සහගතව විඳින්න පුළුවන්. ඇලෙන්නේ නැතුව. ඔන්න එහෙම විඳිනකොට ආකින්චඤ්ඤායතනේ කුසල්සිත ඇති කරගත්තාම අරූපාවචර නේව සංඥා නා සංඥායතන සිත ඇති කරගන්න පුළුවන්. නේව සංඥා නා සංඥායතන සිත ඇති කරගන්නේ කොහොමද? අර තුන්වෙනි අරූපාවචර ධානසිත ප්‍රණීතයි සුන්දරයි කියන අදහසින් භාවනා කරනවා. එහෙම භාවනා කරනකොට මොකද වෙන්නේ? ඔන්න නේව සංඥා නා සංඥායතන කුසල්සිත ඇති වෙනවා. නේව සංඥා නා සංඥායතන කුසල්සිත ඇති වෙනවා. එහෙම කුසල්සිත ඇති වුණාම ඔන්න රූපාවචර සිත් පහෙන් පංචම ධාන වඩලා ඊට පස්සේ මේ අරූපාවචර ධාන සිත් 4 ඇති කරගන්න පුළුවන්. ඒ සිත් 4 ඇති කරගෙන යම් පුජ්‍යලයක් මිය ගියොත් ඒ පුජ්‍යලයා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනකොට ඔහුට මේ සිත් 4 විපාක සිත් 4ක් බවට පත් වෙනවා. විපාකය බවට පත් වෙනවා. රහතන් වහන්සේලාත් ධාන සුවේ සඳහා මේ අරූපාවචර ධාන සිත් වඩනවා. එහෙම වැඩුවම එයට පහළ වෙනවා ක්‍රියාසිත. එයට පහළ වෙනවා ක්‍රියාසිත. එහෙනම් දරුවනේ ඔබ දන්නවා දැන් අරූපාවචර ධාන සිත් 12 කුසල විපාක ක්‍රියා කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ සිත් කොටස් තුනේම අර කුසල් සිත් තුනමයි කුසල විපාක ක්‍රියා කියලා කොටස් තුනකට
බෙදෙන්නේ. දැන් අපි අවසාන වශයෙන් කතා කරමු ලෝකෝත්තර සිත් 8 එහෙම නැත්නම් විස්තරාර්ථ වශයෙන් ගත්තොත් සිත් 40. ලෝකෝත්තර සිත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඔබ දන්නවා. සෝවාන් මාර්ගසිත, සෝවාන් ඵලසිත. සකු르දාගාමි මාර්ගසිත, සකු르දාගාමි ඵලසිත. අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත. අරහත් මාර්ගසිත, අරහත් ඵලසිත. නිවන් දකින්න පියවර 4කින්නේ සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත්. ඒ ප්‍රවේශ වීම මාර්ගය, ඒ ඵලය ලබා ගැනීම, නිවන් දැකීම, සෝවාන් වීම, සකෘදාගාමි වීම, අනාගාමි, අරහත් ත්වයටපත් වීම, එහි ඵලසිත. එවැනි සිත් 8ක් අපි ප්‍රධාන වශයෙන් අඳුන ගන්නවා. එතකොට අපි සැකවීම බලමු. නිර්වාණය පාඩමේදී මේ ගැන අපි ගැඹුරින් කතා කරනවා. මෙහිදී සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සකෘදාගාමි වෙනවා කියන්නේ මොකද්ද? අනාගාමි වෙනවා කියන්නේ මොකද්ද? අරහත් වෙනවා කියන්නේ මොකද්ද? සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ධර්ම 3 නැති කිරීම. නිර්වාණය කියන අපේ ඊළඟ පාඩම ඔබ නරඹන්න කියලා මේ මොහොතේ මම මතක් කරනවා. මේ ගැන වැඩි දුර අවබෝධය සඳහා අපේ ඊමන්සල සාර සංග්‍රහය ඔබට නරඹන්න පුළුවන්. දැනට සෝවාන් වීම අර්ථයෙන් ඔබ බලා ගන්න. මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම 3 අපි කඩනවා කියන එක. ඊළඟට සකු르දාගාමී වෙනවා කියලා කියන්නේ කාමරාග හා පටිඝ කියන සංයෝජන ධර්ම 2 50ක් ප්‍රහීන කරනවා. 50ක් ප්‍රහීන කරනවා. අනාගාමී වෙනවා කියන්නේ කාමරාග හා පටිඝ කියන සංයෝජන ධර්ම 2 100ක් ප්‍රහීන කරනවා. අරහත් ත්වයටපත් වෙනවා කියලා කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන සංයෝජන ධර්ම 5ම නැති කිරීම. අරහත් ත්වයටපත් වෙනවා. හොඳයි. මෙම සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵලසිත 8 40ක් වෙන්නේ කොහොමද? මේ අර්ථයෙන්. කොහොමද? සෝවාන් වෙච්ච අය, සකු르දාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය සහ අරහත් වෙච්ච අය ධාන සුවය සඳහා රූපාවචර ධාන සිත් වඩනවා. අපට රූපාවචර ධාන සිත් 5ක් තියෙනවානේ. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධානය ඉඳලා පංචම ධානය දක්වා. එතකොට මෙන්න මේ පංචම ධාන වඩනවා සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සිත් සහ මාර්ග ඵල කියන සිත් වලින්. රූප සටහනේ පේනවා ඔබටනේ. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධාන, සෝවාන් මාර්ග සිත, සෝවාන් ඵල සිත. සකු르දාගාමි මාර්ග සිත, සකු르දාගාමි ඵල සිත. අනාගාමි මාර්ග සිත, අනාගාමි ඵල සිත. අරහත් මාර්ග සිත, අරහත් ඵල සිත. තොර තේරෙනවා? ඔන්න සෝවාන් මාර්ගඵල සිත් 10යි, සකෘදාගාමි මාර්ගඵල සිත් 10යි, අනාගාමි මාර්ගඵල සිත් 10යි, අරහත් මගඵල සිත් 10යි. එතකොට ඔක්කොම කීයක් වෙනවද? 40ක් වෙනවා. වෙන විදිහකට කිව්වොත් රූපාවචර ධාන සිත් 5, ලෝකෝත්තර සිත් 8න් වැඩි වුණාම 8 වරක් 5 40යි. හොඳයි, එහෙමනම් අද මා ඔබට කියන්න හේතුනේ ඔබට මා පැහැදිලි කරලා දුන්නේ අභිධර්මයේ චිත්තකාණ්ඩය සම්බන්ධව. චිත්තකාණ්ඩයේ සිත් 121ක්, කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40 පිළිබඳ අවබෝධය. මා හිතනවා මේ ඔබට තේරෙන්නේ නැති, වැටහෙන්නේ නැති කියලා. අපි මේ ළඟ පාඩමින් අපි ඔබ මුණ ගැහෙනවා චෛතසික කාණ්ඩය සම්බන්ධව. එමනම් චෛතසික කාණ්ඩය ගැන ඔබ සමග සාකච්ඡා කරන තුරු
ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.